ආර්ථික විද්‍යාව නිර්වචනය කළමනාකරන ගිණුම් කරනයේදී ආන්තික පිරිවේ නිර්වචනය කරන්නේ ආර්ථික විද්‍යාව නිර්වචන කරන ආකාරයට නෙමෙයි. කළමනාකරන ගිණුම් කරනයේදී ආන්තික පිරිවැය කියලා කියන්නේ ඉරක් ගහගන්න කළමනාකරන ගිණුම් කරනයේදී ආන්තික පිරිවැය යනු විචල්්‍ය පිරිවැය හොඳ මතක තියන්න කළමනාකරන ගිණුම් කරනයේදී ආන්තික පිරිවැය කියලා කියන්නේ විචල්්‍ය පිරිවැයට ඍජු වියදම් අපි නිෂ්පාදන පිරිවැය ගන්නේ හදද්දී අපි කතා කරපු ඍජු වියදම් අතර විචල්්‍ය නොවන වියදම්ද සමහර වෙලට තියෙන්න පුළුවන්. මෙවැනි වියදම් හැරුණු විට අනෙකුත් ඍජු වියදම් සියල්ල විචල්්‍ය වියදම් ලෙස සැලකිය යුතුය. ඒ නිසා විචල්්‍යද ස්ථාවරද යන්න දී නැති අවස්ථාවල විචල්්‍යද ස්ථාවරද කියලා නැති අවස්ථාවක ඍජු පිරිවේ සියල්ල විචල්්‍ය පිරිවේ ලෙස සැලකීම සුදුසුය. මීට අමතරව සමහර පොදුකාර පිරිවේ අයිතමයන්ද ක්‍රියාකාරී මට්ටම අනුව වෙනස් විය හැකිය. නිසුනක් විදියට විකුණුම් සේවකයන්ට එක එකකයක් සඳහා රුපියල් 5ක් ගාස්තුවක් ගෙවනවා නම් ඒක ඍජු පිරිවැයක් වුණ නැතත් ඒක විචල්්‍ය පිරිවැයක් වෙනවා. ඇයි ඍජු පිරිවැයක් වුණේ නැතුණාට ඒක විචල්්‍ය පිරිවැයක් වෙනවා. ඇයි ඒකකට අනුව සමානව වෙනස් වෙනවා නම් ඒක අපි කියනවා විචල්්‍ය පිරිවැයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මුළු විචල්්‍ය පිරිවැය පහත පරිදි පහත මුළු විචල්්‍ය පිරිවැය සකස් වන්නේ පහත පරිදිය. මුළු විචල්්‍ය පිරිවැය සමාන මේ සකස් වෙන්නේ ඍජු විචල්්‍ය පිරිවැය සහ ඍජු විචල්්‍ය පිරිවැය සහ විචල්්‍ය පොදුකාරය පිරිවැය දෙකේ එකතුවෙන් තමා මුළු විචල්්‍ය පිරිවැය සමන්විත වෙන්නේ. එතන මේක ඔන්නල්ලියයි මුළු විචල්්‍ය පිරිවැය සමානයි ඍජු විචල්්‍ය පිරිවැය සහ විචල්්‍ය පොදුකාරය පිරිවැය යන දෙකේ එකතුවෙන් කියලා මෙතන යටින් ලියා ගන්න ඕන. හරි. ආන්තික පිරිවැය කරන්නේ උතල් ලියාගත්තත් කවන්න. ආන්තික පිරිවැය කරන්නේ කියලා ලියා ගන්න. ආන්තික පිරිවැය කරන්නේ ආන්තික පිරිවැය කරන්නේ යනු ආන්තික පිරිවැය කරන්නේ යනු විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය පදනම් කරගනිමින් ලාභ හෝ අලාභ ගණනය කරන ක්‍රමයකි. ආන්තික පිරිවැය කරන්නේ යටතේ ලාභ ගණනය කිරීමේදී ලාභ ගණනය කිරීම කෙටිකාලීන ආර්ථික තීරණ ගැනීමට ලාභ ගණනය කිරීම කෙටිකාලීන ආර්ථික තීරණ ගැනීමට වඩා වැදගත් වේ.
ආන්තික පිරිවැයකරණයේ යටතේ ලාභ ගණනය කරන ආකාරය පසුවට සාකච්ඡා කරනු ලැබේ. හරි. ඊළඟ අවශෝෂණ පිරිවැයකරණයට එරෙහිව ආන්තික පිරිවැයකරණය. අවශෝෂණ පිරිවැයකරණය කියලා කියන්නේ අපි කලින් හදපු විදිහට. එතකරලා අවශෝෂණ පිරිවැයකරණයේදී ලාභ ගණනය කරේ මේ චූට්ටක් ඔයාලට පැහැදිලි මදියදී තව එක පාඩමක් මේ මෙතන කරලා නැති හින්දා ඒ කියන්නේ පොදු කාර්යකීය පිරිවැය කියන පාඩම කරලා නැති හින්දා ඒක ලොකුවට ගැටලුවක් නැහැ ඊටු කොටසට. අවශෝෂණ පිරිවැයකරණයට එරෙහිව ආන්තික පිරිවැයකරණය කියලා කියන්නේ පිරිවැය ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය ලෙස බෙදා නිෂ්පාදන පිරිවැය තීරණය කිරීමේදී ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැයද ඇතුළත් කරන පිරිවැය කරන ක්‍රමය අවශෝෂණ පිරිවැය කරන ක්‍රමයයි. හරිද? ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය ලෙස බෙදා නිෂ්පාදන පිරිවැය තීරණය කිරීමේදී ඍජු පිරිවැය සහ වක්‍ර නිෂ්පාදන පිරිවැයද ඇතුළත් කරන පිරිවැය ක්‍රමය අවශෝෂණ පිරිවැය කරන ක්‍රමයයි. එහිදී පොදු කාර්ය පිරිවැය ඇතුළත් කරන්නේ හල් තබා තීරණය කරන ලද පොදු කාර්ය පිරිවැය අන්තර්ධාන අනුපාතයක් අනුවයි. මේ අවශෝෂණ පිරිවැය කරන්නේදී පිරිවැය අන්තර්ධානය කරන එක ඔයාලට තේරෙන්නේ නැහැ. එතන ටුටි පාඩමක් අපි ඇතැල්ලා ආපු හින්දා. ඒක මම මේ පාඩමේදී පැහැදිලි කරන්නම් මේ ටික. හරිද? හරි. මේ කොටස් දෙක ඒ පාඩම කරාට පස්සේ මම පැහැදිලි කරන්නම් මේක එතන මම සම්පූර්ණ ඒ පාඩම ගත්තේ නැත්නම් ඒක දිග එකක් හින්දා. මෙතන කෙටි ලකුණු ටිකක් ගන්න පුළුවන් හින්දා මම මෙතනදී මේ පාඩම තෝරාගත්තේ. මේ කොටස් දෙක අපි එතකට කතා කරමු. හරි. ඊළඟට පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය. පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය මෙතන ඉඳලා තමයි ලකුණු ටිකක් ගන්න පුළුවන් ටිකක් තියෙන්නේ. මේ ටික හොඳට බලාගමු. පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය බොහෝ කළමනාකරන තීරණ ගැනීම සඳහා පිරිවැය පරිමාව සහ ලාභය අතර සම්බන්ධතාවය විශ්ලේෂණය කළ යුතුය. මේ සඳහා යොදා ගන්නා විශ්ලේෂණාත්මක ක්‍රමය පිරිවැය පරිමාණ ලාභ එය අතර පවතින සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීම පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය ලෙස හැඳින්වේ. පරිමාණ ලාභ විශ්ලේෂණය යනු කුමක්ද කියලා ඇහුවොත් කොහොමද කියන්නේ? පරිමාව හා ලාභය පිරිවැය පරිමාව සහ ලාභය අතර පවතින සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමය පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය ලෙස හැඳින්වේ. මෙම විශ්ලේෂණයේදී යොදා ගන්නා සංකල්ප කිහිපයකි. මේ සංකල්ප තමයි අපිට ගොඩාක් වැදගත් වෙන්නේ. මේවා තමයි ප්‍රශ්න වලින් අහන්නේ. හරිද? පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයේදී යොදා ගන්නා ප්‍රධාන සංකල්ප contribution නැත්නම් දායකය, contribution නැත්නම් සහභාගය නැත්නම් දායකය කියලා කියනවා. සහභාගය කියලා ප්‍රශ්نين ඇහුවත් ඒකමයි අහන්නේ, දායකය කියලා ඇහුවත් ඒකමයි අහන්නේ. හරිද? දායකයේ එහෙම නැත්නම් සහභාගය කියලා ඔය නම් දෙකකින්ම ප්‍රශ්න අහනවා. ඊළඟට දෙවෙනි එක තමයි අහන්නේ සමච්ඡේදක ලක්ෂය. සමච්ඡේදක ලක්ෂය අපිට හොයන්න කියනවා break even point එක. නැත්නම් සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ ලාභ පාඩු නැති අවස්ථාව. කීයක් විකුණද්දින්ද ලාභ පාඩු නැත්තේ? මොන වටිනාකමක් කොච්චර වටිනාකමක විකුණුවද්ද ලාභ පාඩු නැති වෙන්නේ
කියන ලක්ෂය තමයි සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ. ඊළඟට ආය ගණන් වල අහනවා ආරක්ෂිත ආන්තිකය කීයද කියලා. ආරක්ෂිත ආන්තිකයේ කීයද කියලා ගණනය කරන්න කියනවා. ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ සමච්ඡේද ලක්ෂයට වඩා වැඩියෙන් තියෙන විකුණුම් ප්‍රමාණය. සමච්ඡේද ලක්ෂයට වඩා ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ ලාභ පාඩු නැති අවස්ථාව. ලාභ පාඩු නැති ඒ කියන්නේ ගඩොල්කට 10000ක් අදද්දින් අපේ ආයතනයේ ලාභ පාඩු නැති වෙනවා නම් ඒ කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එකට නැත්නම් ලාභ පාඩුත් ලාභත් නැති මට්ටමටපත් වෙන්නේ ගඩොල්කට 1000ක් මේ 10000ක් අදද්දින් නම් දැන් අපි ගඩොල්කට 15000ක් හදනවා නම් එතකොට සමච්ඡේද ලක්ෂයට වඩා වැඩියෙන් තියෙන නිෂ්පාදන ප්‍රමාණය අපි කියනවා ආරක්ෂිත ආන්තිකය කියලා. ඒ කියන්නේ ගඩොල්කට 10000 ඉඳලා 15000ට ගඩොල්කට 5000ක් තමයි ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ. හරි. දැන් මේකෙන් අපිට ගණන් ටිකක් හදන්න පුළුවන්. දැන් මේක ලියා ගන්න ඕන මේ ටික ගණන් ටික හදන්න අපි මේ ටියුටර් මැදින්ද මේ චුට්ට ලියා ගන්න. පිරිවේ පරිමා ලාභ විශ්ලේෂණයේදී යොදා ගන්නා සංකල්ප කියලා ලියන්න. පිරිවේ පරිමා ලාභ විශ්ලේෂණයේදී යොදා ගන්නා සංකල්ප පළවෙනි එක සහභාගී හෙවත් දායකය. සහභාගී කියලා කියනවා සමහර විට දායකය කියලා කියනවා. සහභාගී හෙවත් දායකය. දෙවෙනි එක සමච්ඡේද ලක්ෂය. සමච්ඡේදක ලක්ෂය. තුන්වෙනි එක ආරක්ෂිත ආන්තිකය. මේ ටික තමයි ප්‍රශ්න වලින් අහන්නේ හොයන්න කියලා. හරි. දැන් අපි බලමු සහභාගී නැත්නම් දායකය කියන්නේ මොකද්ද කියලා. හරිද? සහභාගී නැත්නම් දායකය කියලා කියන්නේ මොකද්ද කියලා. ලියා ගන්න සහභාගී හෙවත් දායකය. මොඩල් ලියන්න නෑ. මේ පොඩි සංකල්ප දෙකක් තියෙන ඊට පස්සේ ගණන් ටිකක් හදන්න පුළුවන්. සහභාගී හෙවත් දායකය කියන්නේ මොකද්ද කියලා මේක ලියා ගන්න. විකුණුම් ආදායමින් විචල්්‍ය පිරිවේ අඩු කළ පසු ලැබෙන අගය සහභාගී හෙවත් දායකය ලෙස හැඳින්වේ. වෙනත් ලෙසකට කිවහොත් විකුණුම් සහ විචල්්‍ය පිරිවේ අතර වෙනස සහභාගී ලෙස හැඳින්වේ. මේ ලියන්න වෙනස සහභාගී ලෙස හැඳින්වේ. මුළු සහභාගී මෙන්ම ඒකක සහභාගීද ගණනය කළ හැකිය. මුළු සහභාගී මෙන්ම ඒකක සහභාගීද ගණනය කළ හැකිය. හරි. බෝඩ් එක පේනව නේද? බෝඩ් එක.
හරි. දැන් මම මේ පෑන ගන්න මේ පෑන් හදනවා කියන එක ගන්නවා. හරිද? මේ පෑනට යනවා මේ පෑන සඳහා ප්ලාස්ටික් වලට ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය රුපියල් 10ක් යනවා. මේ පෑන සඳහා ඍජු ද්‍රව්‍ය මේ පෑන සඳහා රුපියල් 10ක් යනවා. හරිද? ඍජු ශ්‍රමය රුපියල් 8ක් යනවා. ඍජු ශ්‍රමය රුපියල් 8ක් යනවා. හරිද? ඊළඟ ඍජු වෙනත් වියදම් කොත් තියෙනවා පුරස්කාරක වගේ. ඍජු වෙනත් වියදම් තියෙනවා. පුරස්කාරක වගේ නැත්නම් ඍජු වෙනත් වියදම් කියලා කියන්නේ හරි වෙනත් වියදම් රුපියල් 2ක් තියෙනවා. හරිද? එතකොට මේ පෑනේ මුළු විචල්්‍ය පිරිවැය මේ ඍජු පිරිවැය අපි කියනවා මුළු ඍජු පිරිවැය අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා. එතකොට මේ පෑන සඳහා දරන මුළු විචල්්‍ය පිරිවැය නැත්තම් තව මේකට එකක් ගමු. මේ පෑනක් විකුණන්න අනිවාර්යයෙන් විකුණුම් සේවකයාට රුපියලක දැන් රුපියල් 5ක කමිෂන් එකක් දෙන්න වෙනවා. රුපියල් 5ක විකුණුම් සේවක කමිස්. විකුණුම් සේවක කොමිස්. මේ ඍජු නිෂ්පාදන පිරිවැයට අමතරව විචල්්‍ය පොදුකාරය තියෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ සෑම විකුණන ඒකයකට රුපියල් 5ක් ගෙවන්න ඕන. හරිද? එතකොට මුළු විචල්්‍ය පිරිවැය කීයද? මේ පෑනක් වෑන සඳහා මුළු විචල්්‍ය පිරිවැය 10යි 18යි 18යි 2යි 20යි 20යි 5යි 25යි. මේ පෑනේ මුළු විචල්්‍ය පිරිවැය टोटल මුළු විචල්්‍ය පිරිවැය පෑන සඳහා විචල්්‍ය පිරිවැය 25යි. මේ පෑන විකුණන්නේ රුපියල් 60කට නම් විකුණුම් මිල ඒකකයක විකුණුම් මිල රුපියල් 60යි. ඒකකයක විකුණුම් මිල රුපියල් 60ක් නම් අපි දැන් ඒකකයක දායකය නැත්තම් ඒකකයක සහභාගී ගණනය කරමු. හරිද? අපිට ගානක දෙනවා ඒකකයක සහභාගී නැත්තම් දායකයෙ ගණනය කරන්න. අපි ලියමු ඒකකයක සහභාගී. ඒකකයක සහභාගී සමානයි සමීකරණය ලියාගමු. ඒකකයක සහභාගී නැත්තම් දායකයෙක්. ඒ දෙකෙන්ම පහනානවා. ඒකකයක සහභාගී නැත්තම් දායකයෙක් සමානයි ඒකකයක විකුණුම් මිල. ඒකකයක විකුණුම් මිල ඒකකයක සහභාගී සමානයි ඒකකයක විකුණුම් මිල අඩු කිරීම ඒකකයක විචල්්‍ය පිරිවැය. එතන අපිට පළවෙනි සමීකරණය හදාගන්න පුළුවන්. පළවෙනි සමීකරණය ලියා ගන්න ඒකකයක සහභාගී නැත්තම් දායකය සමානයි ඒකකයක විකුණුම් මිල අඩු කිරීම ඒකකයක විචල්්‍ය පිරිවැය.
හරි. හරි. ඒකක එක සහභාගී හොයන්න කිව්වොත් අපි හොයන්නේ කොහමද? ඒකක එක විකුණුම් මිලෙන් ඒකක එක විචල්්‍ය පිරිවැය. එක නැත්නම් එක පෑන් එක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. දැන් මේ ගානේ බාණ්ඩ ඒකක එක විකුණුම් මිල රුපියල් 60යි. ඒකක එක විචල්්‍ය පිරිවැය රුපියල් 25යි. එතකොට අපිට එනවා ඒක එක සහභාගය 60න් 20ක් අඩු කරලා 40යි 40න් 5ක් අඩු කරපුවාම 35යි ඒකක එක දායකයේ නැත්තම් සහභාගය. ඒකක එක දායකයේ නැත්තම් සහභාගය අපිට එනවා රුපියල් 35ක්. හරි. ඊට පස්සේ මුළු ඊළඟ දෙවෙනි එකට අහන්න පුළුවන් මුළු දායකයේ නැත්තම් මුළු සහභාගයේ කොච්චරද කියලා. මුළු දායකයේ නැත්තම් මුළු සහභාගයේ කොච්චරද කියලා. එතකොට අපිට මුළු සහභාගයේ නැත්තම් මුළු දායකයේ හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි මේ ඒක සහභාගය හොයලා මේක විකුණුම් ඒකක ගාණෙන් ගුණ කරනවා. පෑන් 1000ක් නිෂ්පාදනය කරනවා නම් නැත්නම් පෑන් 1000ක් විකුණනවා නම් මුළු සහභාගයේ සමානයි. අපිට මෙහෙම සමීකරණයක් ලියා ගන්න පුළුවන්. මුළු සහභාගයේ නැත්තම් දායකය සමානයි ඒකක එක සහභාගය නැත්තම් දායකය ගුණ කිරීම විකුණුම් ඒකක ප්‍රමාණය නැත්තම් නිෂ්පාදිත ඒකක ප්‍රමාණය. හරිද? මුළු දායකයේ නැත්තම් මුළු සහභාගයේ සමානයි ඒකක එක සහභාගයේ ගුණ කිරීම ඒකක එක විකුණුම් ඒකක ප්‍රමාණය. විකුණුම් ඒකක ප්‍රමාණය. විකුණුම් ඒකක ප්‍රමාණය. එහෙම නැත්තම් මුළු දායකය සමානයි මුළු දායකය නැත්නම් මුළු සහභාගී වන්න පුළුවන් මුළු විකුණුම් ආදායම අඩු කිරීම මුළු විචල්්‍ය පිරිවැය. මුළු දායකයේ සමානයි මුළු විකුණුම් ආදායම අඩු කිරීම මුළු විචල්්‍ය පිරිවැය. හරිද? මුළු දායකයේ නැත්නම් මුළු සහභාගයේ සමානයි මුළු විකුණුම් ආදායම අඩු කිරීම මුළු විචල්්‍ය පිරිවැය. නැත්නම් ඒක තව විදිහට හොයාගන්න පුළුවන් අපිට මුළු විකුණුම් ආදායම හොයාගන්න විදියක් නැත්තම් ඒකක එක සහභාගයේ ගුණ කිරීම ඒකක එක විකුණුම් ඒකක ප්‍රමාණය. ඒකක එක සහභාගයේ ගුණ කිරීම විකුණුම් ඒකක ප්‍රමාණය. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ එක තමයි ලාභ සමච්ඡේදක ලක්ෂය. ඒ කියන්නේ ලාභ පාඩු නැති අවස්ථාව. ලාභ සමච්ඡේද ලක්ෂයට අපි කියනවා ලාභත් නැති පාඩුත් නැති නිෂ්පාදන මට්ටම හෝ විකුණුම් මට්ටම. හරිද? ලාභ සමච්ඡේද ලක්ෂය කියලා අහන්න නැතුව ඉන්න තියෙනවා ප්‍රශ්නේ අහන්නේ සමහරට ලාභ සමච්ඡේද ලක්ෂය ගන්න කරන්න කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභ පාඩු නැති අවස්ථාව ගන්න කරන්න ලාභ පාඩු නොලැබීමට නැත්නම් ව්‍යාපාරයේ
අවම මේ පාඩු නොලැබීමට අවම වශයෙන් නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය. ඒ වගේ විවිධ අයුරින් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ප්‍රශ්න වලට යද්දී බලමු කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. හරි. තුන්වෙනි සමීකරණය අපි ලියාගමු. එහෙනම් මේ දෙක ලියාගත්තනේ. තුන්වෙනි සමීකරණය අපි ලියාගමු. ලාභ සමච්ඡේදක ලක්ෂය. ලාභ සමච්ඡේදක ලක්ෂය. ලාභ සමච්ඡේදක ලක්ෂය. ලාභ සමච්ඡේදක ලක්ෂය හොයන්න කිව්වොත් ලාභ සමච්ඡේදක ලක්ෂය සමානයි අපිට ලාභ සමච්ඡේදක ලක්ෂය අහන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ලාභ සමච්ඡේදක ලක්ෂය අහන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ලාභ සමච්ඡේදක ලක්ෂය අහන්න පුළුවන් ඒකක වලින්. ඒ කියන්නේ ගඩොල්කට කීයක් හදද්දින්ද ලාභ පාඩු නොලබන්නේ. නැත්තම් ලාභ සමච්ඡේද ලක්ෂය රුපියල් කීයද කියලා අහන්නත් පුළුවන්. ඒ කියන්නේ ලාභ සමච්ඡේද ලක්ෂය කොච්චර වටිනාකමකින් යුත් මේ කොච්චර රුපියල් කීයක විකුණුවද්ද ලාභ පාඩු නැති වෙන්නේ. ඒ කියන්නේ පාඩු නැති වෙන්නේ රුපියල් කීයක විකුණුවද්ද කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ ලාභ සමච්ඡේද ලක්ෂය රුපියල් වලින් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකක වලින් අහන්න පුළුවන්. එහෙනම් ලාභ සමච්ඡේද ලක්ෂය ඒකක වලින් ලාභ සමච්ඡේද ලක්ෂය ඒකක වලින් නම් අපි හොයන්නේ මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය total fixed cost TFC මුළු ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. ඒකක දායකය නැත්නම් ඒකක සහභාගය. සමච්ඡේද ලක්ෂය ඒකක විචල්්‍ය පිරිවැය. සමච්ඡේද ලක්ෂය ඒකක වලින් හොයනවා නම් සමච්ඡේද ලක්ෂය ඒකක වලින් සමච්ඡේද ලක්ෂය ඒකක වලින් නම් මුළු ස්ථාවර පිරිවැය ඒකක දායකයින් බෙදනවා. මුළු ස්ථාවර පිරිවැය ඒකක දායකයින් බෙදනවා. ලියා ගන්නකො. අන්නකින්ද? ලාභ සමච්ඡේද ලක්ෂය ඒකක වලින් කොහොමද හොයන්නේ? මුළු ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. ලාභ සමච්ඡේද ලක්ෂය ඒකක වලින් හොයන්න කීවත් ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය ඒ කියන්නේ අර වෙනස් නොවන පිරිවැය බෙදනවා. හැබැයි වෙනස් එකක ස්ථාවර පිරිවැය නෙමෙයි මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකයින් නැත්නම් ඒකක සහභාගීන්. හරි. ඊළඟට ලාභ සමච්ඡේද ලක්ෂය රුපියල් වලින් හැවුවොත්
ලාභ සමච්ඡේද ලක්ෂය ලාභ සමච්ඡේද ලක්ෂයේ වටිනාකම නැත්නම් රුපියල් වලින් කියලා හැවුවා. ලාභ සමච්ඡේද ලක්ෂයේ වටිනාකම නැත්නම් රුපියල් වලින් ලාභ සමච්ඡේද ලක්ෂයේ රුපියල් වලින් හොයන්න කිව්වොත් ලාභ සමච්ඡේද ලක්ෂයේ ඒකක වලින් ලාභ සමච්ඡේදක ලක්ෂය ඒකක වලින් අර උඩින් හොයන උත්තරේ ලාභ සමච්ඡේද ලක්ෂයේ ඒකක වලින් ගුණ කිරීම ඒකක එක විකුණුම් මිල ලියා ගන්න මෙතන ලාභ සමච්ඡේද ලක්ෂය රුපියල් වලින් සමානයි ලාභ සමච්ඡේද ලක්ෂය ඒකක වලින් ලාභ සමච්ඡේද ලක්ෂය ඒකක වලින් ගුණ කිරීම ඒකක එක විකුණුම් මිල ඒකක එක විකුණුම් මිල හරිද ඔය සමීකරණ තුන හරිද හරි හරි ගැටලුවක් නැහැ නේද හැබැයි සමීකරණ ඊළඟ මතක තියෙන්න ඕන ගණන් ටික හදන්න යදී හරිද හරි ඊට පස්සේ අපි තව සමීකරණයකට යමු ආරක්ෂිත ආන්තිකය ආරක්ෂිත ආන්තිකය ඒකක වලින් අහන්න පුළුවන් රුපියල් වලින් අහන්නත් පුළුවන් ඒකත් ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් නැහැවුවොත් අපි හොයන්නේ කොහොමද වර්තමානයේ ඒ කියන්නේ දැන් වර්තමානයේ විකුණුම් ඒකක ප්‍රමාණය වර්තමානයේ විකුණුම් ඒකක ප්‍රමාණය අයිරනවද ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් හැවුවොත් වර්තමාන සමානයි වර්තමාන විකුණුම් ඒකක ප්‍රමාණය වර්තමාන විකුණුම් ඒකක ප්‍රමාණය අඩු කිරීම සමච්ඡේදක ලක්ෂ විකුණුම් ඒකක ප්‍රමාණය සමච්ඡේදක ලක්ෂ විකුණුම් ඒකක ප්‍රමාණය අඩු කරනවා ඒ කියන්නේ සමච්ඡේදක ලක්ෂයේදී තියෙන විකුණුම් ඒකක ප්‍රමාණය සමච්ඡේද ලක්ෂයේ ඒකක වලින් තියෙන ප්‍රමාණයට වඩා වර්තමානයේ තියෙන විකුණුම් ප්‍රමාණය තමයි ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ වර්තමාන විකුණුම් ඒකක ප්‍රමාණය අඩු කරනවා සමච්ඡේදක විකුණුම් ඒකක ප්‍රමාණය සමච්ඡේදක ලක්ෂය කියලා කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් කියන වචනේ භාවිත කරනවා BP BEP හොයන්න කියලා කියන්නත් පුළුවන් BEP කියලා කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් කියන එක එතන ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් නම් වර්තමාන විකුණුම් ඒකක ප්‍රමාණය අඩු කිරීම සමච්ඡේද ලක්ෂයේ විකුණුම් ඒකක ප්‍රමාණය නැත්නම් සමච්ඡේද ලක්ෂයේ ඒකක වලින් කියන එක අඩු කරා නම් හරි ඊළඟට ආරක්ෂිත ආන්තිකය රුපියල් වලින් අහන්න පුළුවන් ආරක්ෂිත ආන්තිකය රුපියල් වලින් අහන්න පුළුවන් ආරක්ෂිත ආන්තිකය
ආන්න පුළුවන් කැඩි කැඩි එනවනේ ටිකක්. ආරක්ෂිත සාන්තිකේ ඔව් සර්. විනාඩියක් විතරයි හරි බලමු. ආරක්ෂිත සාන්තිකේ රුපියල් වලින් ඇහැව්වොත් ආරක්ෂිත සාන්තිකේ රුපියල් වලින් ඇහැව්වොත් අපි කොහොමද ලියන්නේ? ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් එන ගාන ගුණ කරනවා එකක විකුණුම් වටිනාකමින්. ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් ඒකක වලින් ගුණ කිරීම ඒකකයක විකුණුම් මිලෙන් ගුණ කළා නම් ආරක්ෂිත ආන්තිකයේ රුපියල් වලින් එනවා. හරි. සහභාගී හෙවත් දායකයේ පහත පරිදි ගණනය කර හැකියි. එතන පළවෙනි සමීකරණ දෙක අපි ලියාගත්තු. පළවෙනි සමීකරණ දෙක. ඒ කියන්නේ ඒකකයක සහභාගී ඊළඟ මුළු සහභාගී කියන දෙකම අහන්න පුළුවන්. ඊළඟට අපිට අහන්න පුළුවන් ලාභ පරිමා අනුපාතය කියන එක. හරිද? මීට අමතරව ආරක්ෂාන්ති අපි කියපු එකට අමතරව ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න කියලා කියන්නත් පුළුවන්. ලාභ පරිමා PV රේෂියෝ කියලා කියනවා. ලාභ පරිමා අනුපාතය. සහභාගී විකුණුම් වල ප්‍රතිශතයක් හෝ භාග සංඛ්‍යාවල් ලෙස ඉදිරිපත් කළ විට ඒ දායක විකුණුම් අනුපාතය ලෙස හැඳින්වේ. හරිද? දැන් මෙතනදී ඒකකයක මේ සහභාගයයි මුළු සහභාගයයි නෙවන්නේ. මෙතනදී ඔන්න ඒකකයේ සහභාගය සමානයි ඒකකයක විකුණුම් මිල අඩු කිරීම ඒකකයක විචල්‍ය පිරිවේ. ඊළඟට මුළු සහභාගය සමානයි මුළු විකුණුම් වටිනාකම අඩු කිරීම මුළු විචල්‍ය පිරිවේ. එහෙම නැත්නම් ඒකකයක දායකයේ ගුණ කිරීම ඒකකයේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය ගත්තනම් ඒත් මුළු සහභාගය එනවා. මෙතන ලාභ පරිමා අනුපාතය අයකත් තමයි ලාභ පරිමා අනුපාතය කියලා කියන්නේ මේ සහභාගී නැත්තම් මේ හොයපු ඉස්සල්ලා හොයපු දායකේ නැත්තම් සහභාගී විකුණුම් වල ප්‍රතිශතයක් විදියට පෙන්වීම අපි කියනවා ලාභ පරිමා අනුපාතය කියලා. මේ දායක විකුණුම් අනුපාතයේ මුළු විකුණුම් වලට සහභාගී යොදා හෝ ඒකකයේ විකුණුම් මිලට ඒකකයක සහභාගී යොදා ගන්නේ කළ හැකිය. මේ ලාභ දැන් මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න. නැත්තම් ඒක මහන්න පුළුවන් දායක විකුණුම් අනුපාතය ගණනය කරන්න. දායක විකුණුම් අනුපාතය ගණනය කරන්න කියලා අහන්න පුළුවන්. හරිද? මේ දෙකෙන් අහනවා ලාභ පරිමා අනුපාතයටම තමයි අපි කියන්නේ දායක විකුණුම් අනුපාතය. දායක විකුණුම් අනුපාතය කියලා කියන්නේ ලාභ පරිමා අනුපාතයටම තමයි. මේක ගණනය කරන්න පුළුවන් මුළු විකුණුම් වලට මුළු සහභාගී යොදාගෙන ගණනය කරන්නත් පුළුවන්. නැත්නම් ඒකකයක විකුණුම් මිලට ඒකකයේ සහභාගී යොදාගෙන ගණනය කරන්න පුළුවන්. එහෙනම් අය සමීකරණ දෙකක් ලියාගමු. ලාභ පරිමා අනුපාතය ලාභ පරිමා අනුපාතය අය සමීකරණ දෙකක් ලියාගමු. ලාභ පරිමා අනුපාතය සමානයි
ඇහෙන්නේ නැද්ද? සර් කියන එක ඇහෙන්නේ නැද්ද? දැන් එහෙම එතන ලාභ පරිමාණ අනුපාතයට සමීකරණ ලියගම අර ඉස්සෙල්ලා සමීකරණ වලට අමතරව ලාභ පරිමාණ අනුපාතය සමානයි ලියන්න ලාභ පරිමාණ අනුපාතය නැත්තම් මේකට කියනවා ලාභ පරිමාණ අනුපාතය නැත්තම් දායක විකුණුම් අනුපාතය කියලා කියනවා මේකටම කියනවා දායක විකුණුම් අනුපාතය ලාභ පරිමාණ අනුපාතය නැත්තම් දායක විකුණුම් අනුපාතය බෝඩ් එකේ පෙන්නේ නැහැ හරි ලාභ පරිමාණ අනුපාතය නැත්තම් දායක විකුණුම් අනුපාතය ලාභ පරිමාණ අනුපාතය ඒකට නැත්තම් වෙන නමක් කියනවා ඒ දෙකෙන්ම ඕන එකක් අහන්න පුළුවන් ප්‍රශ්නයකට ලාභ පරිමාණ අනුපාතය නැත්තම් දායක විකුණුම් අනුපාතය සමානයි ඒකක දායකය නැත්තම් සහභාගය ඒකක දායකය නැත්තම් සහභාගය බෙදනවා ඒකක විකුණුම් මිල ඒකක දායකය නැත්තම් සහභාගය බෙදනවා ඒකක විකුණුම් මිලෙන් හරිද එහෙම නැත්තම් අපිට ගණනය කරන්න පුළුවන් ඒකක දායකය බෙදනවා ඒකක විකුණුම් මිලෙන් ලාභ පරිමාණ අනුපාතය P රේෂියෝ සමානයි එහෙම නැත්තම් මුළු දායකය මුළු දායකය නැත්තම් මුළු සහභාගය බෙදීම මුළු විකුණුම් ආදායම මේ ක්‍රම දෙකෙන්ම හොයන්න පුළුවන් ලාභ පරිමාණ අනුපාතය නැත්තම් දායක විකුණුම් අනුපාතය සමානයි ඒකක දායකය නැත්තම් සහභාගය බෙදනවා ඒකක විකුණුම් මිලෙන් ඒකක විකුණුම් මිලෙන් එහෙම නැත්තම් මුළු දායකය බෙදීම මුළු සහභාගය මුළු දායකය බෙදීම මුළු සහභාගය මුළු දායකය එහෙම නැත්තම් මුළු සහභාගය බෙදනවා මුළු විකුණුම් ආදායමෙන් හරි ඔය සමීකරණය ලියාගන්න එතකොට අපි සමීකරණ 6ක් විතර ලියාගත්තා ලාභ පරිමාණ අනුපාතය නැත්තම් දායක විකුණුම් අනුපාතය සමානයි මේ ක්‍රම දෙකම අපිට මොකක් ඕන වෙයිද දන්නේ නැහැ තියෙන තොරතුරු මතනේ ගන්න වෙන්නේ ලාභ පරිමාණ අනුපාතය නැත්තම් දායක විකුණුම් අනුපාතය සමානයි ඒකක දායකය නැත්තම් ඒකක සහභාගය බෙදනවා ඒකක විකුණුම් මිලෙන් එහෙම නැත්තම් මුළු දායකය නැත්තම් මුළු සහභාගය බෙදනවා මුළු විකුණුම් ආදායමෙන් මුළු විකුණුම් ආදායමෙන් ඊළඟට තව එකක් අහන්න පුළුවන් විචල්්‍ය පිරිවැය අනුපාතය විචල්්‍ය පිරිවැය අනුපාතය කියලා කියන්නේ විචල්්‍ය පිරිවැය විකුණුම් වල පෙසතයක් ලෙස හෝ භාග සංඛ්‍යාව ලෙස ඉදිරිපත් කළ විට විචල් පිරිවැය අනුපාතය ලෙස හැඳින්වේ එයම ඒකක විචල්්‍ය පිරිවැය සහ ඒකේ විකුණුම් මිල මත බෙදීමෙන් ගණනය කළ හැකිය විචල්්‍ය පිරිවැය අනුපාතය කියලා කියන්නේ බාන්න ලියාගන්න ගණනය කළ හැකිය විචල්්‍ය පිරිවැය ඊළඟ ලියන්න විචල්්‍ය පිරිවැය අනුපාතය සමානයි ඒකක විචල්්‍ය පිරිවැය බෙදීම ඒකක විකුණුම් මිල විචල්්‍ය පිරිවැය අනුපාතය සමානයි
ඒකක විචල්්‍ය පිරිවෑ බෙදීම ඒකක විකුණුම් මිල ඒකක විචල්්‍ය පිරිවේ බෙදීම ඒකක විකුණුම් මිල හරිද මෙම විචල්්‍ය පිරිවේ අනුපාතය එකින් අඩු කළ විට ලැබෙන්නේ දායක විකුණුම් අනුපාතයයි මේ එතකට මේ දායක විකුණු අනුපාතයයි විචල්්‍ය පිරිවේ අනුපාතය අතර සම්බන්ධාව ඇත්තිනවා හරිද ඒ කියන්නේ දායක විකුණුම් අනුපාතයයි ඒක පැහැදිලි නැතුවද පැහැදිලි කරන්න ඒතුතා මේ බලන්න දායක විකුණුම් අනුපාතය නැත්නම් ලාභ පරිමාණ දැන් මෙහෙම හිතන්න ඒකක විකුණුම් මිල රුපියල් 50යි ඒකක විකුණුම් මිල 50යි ඒකක විචල්්‍ය පිරිවැය විචල්්‍ය variable cost විචල්්‍ය පිරිවැය සමානයි 30යි හරිද ඒකක විකුණුම් මිල 50යි ඒකක විචල්්‍ය පිරිවැය 30යි එහෙනම් ඒකක දායකය නැත්නම් සහභාගය සමානයි කීයද ඒකකයේ විකුණුම් මිලෙන් ඒකකයේ විචල්්‍ය පිරිවැය අඩු කරන්න එපා ඒකකයේ දායකයනවා 20යි හරිද ඒකක දායකයනවා 20යි ඒකකයේ විකුණුම් මිලෙන් ඒකකයේ විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ ලැබෙනවා ඒකක දායකය දැන් ලාභ පරිමා අනුපාතය නැත්තං දායක විකුණුම් අනුපාතය හොයන්නේ කොහොමද අපි ලියාගමු දායක විකුණුම් අනුපාතය නැත්තං ලාභ පරිමා අනුපාතය සමානයි කොහොමද ඒකක දායකය ඒකක දායකය බෙදීම දායක විකුණුම් අනුපාතය නැත්නම් ලාභ පරිමා අනුපාතය සමානයි ඒකක දායකය බෙදනවා ඒකක විකුණුම් වටිනාකම නැත්නම් මිල ඒකක දායකයේ 20යි ඒකක විකුණුම් වටිනාකම භාණ්ඩ 50යි දායක විකුණුම් අනුපාතය කීයද 20 බෙදීම් 50 20 බෙදීම් 50 කියලා කියන්නේ 140යි නේද 0.4යි නේ ඔව් එකයි දෙක බෙදීම් 5 කියලා කියන්නේ 5න් 2යි කියලා කියන්නේ ඔව් දෙක 5න් බෙදුවම දෙක 10න් බෙදුවම සියයට 40යි දායක විකුණුම් අනුපාතය හරිද බාණ්ඩ ඊළඟට විචල්්‍ය පිරිවැය අනුපාතය විචල්්‍ය පිරිවැය අනුපාතේ අපි ඉස්සෙල්ලා කතා කරේ දායක විකුණුම් අනුපාතය ඊළඟට අපි කතා කරා විචල්්‍ය පිරිවැය අනුපාතය මේක හොයන්නේ කොහොමද විචල්්‍ය පිරිවැය දායකය අතර ඇති අනුපාතයනේ
එහෙනම් අපි මෙතනට ගියොත් විචල්්‍ය පිරිවැය අනුපාතය ඊළඟට විචල්්‍ය පිරිවැය අනුපාතයක් අපි හදමු. විචල්්‍ය පිරිවැය අනුපාතය සමානයි විචල්්‍ය පිරිවැය ඒකකයේ ගමු ඒකකයක විචල්්‍ය පිරිවැය බෙදීම ඒකකයක විකුණුම් මිල විචල්්‍ය පිරිවැය අනුපාත සමානයි ඒකකයක විචල්්‍ය පිරිවැය බෙදීම ඒකකයක විකුණුම් මිල ඒකකයක විචල්්‍ය පිරිවැය බෙදීම ඒකකයක විකුණුම් මිල ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 30යි ඒකකයක විකුණුම් මිල රුපියල් 50යි ඒ කියලා කියන්නේ කීයද 5න් 3යි කියලා කියන්නේ නැත්නම් 30 බෙදීම 50යි කියලා කියන්නේ 0.6යි ඒ කියන්නේ 160යි. හරිද? එතකොට බලන්න දායක විකුණුම් අනුපාතයයි විචල්්‍ය පිරිවැය අනුපාතයයි දෙකේ එකතුව 100යි. නැත්නම් 0.6 ධන 0.4 කියලා කියන්නේ 1යි. හරිද? එහෙනම් දායක විකුණුම් අනුපාතය සහ විචල්්‍ය පිරිවැය අනුපාතය හැම වෙලාවෙම එකට සමාන වෙනවා නැත්නම් 100ට සමාන වෙනවා. දායක විකුණුම් අනුපාතය සහ විචල්්‍ය පිරිවැය අනුපාතය හැම විටම එකට සමාන වෙනවා නැත්නම් 100ට සමාන වෙනවා. එතකොට අපිට දායක විකුණුම් අනුපාතය දන්නවා නම් විචල්්‍ය පිරිවැය අනුපාතය නිකම්ම හොයාගන්න පුළුවන් එකකින් අඩු කරලා හදාගන්න පුළුවන්. විචල්්‍ය පිරිවැය අනුපාතය දන්නවා නම් එකකින් අඩු කරපුවාම එනවා දායක විකුණුම් අනුපාතය. නැත්නම් ලාභ පරිමාණුපාතය. ලාභ පරිමාණුපාතය දන්නවා නම් විචල්්‍ය පිරිවැය අනුපාතය හොයාගන්න ඕන නම් අපිට ඒත් එකකින් අඩු කරලා නම් එනවා. නැත්නම් 100ට ගානෙන් 100 ගාන අඩු කරලා නම් 100න් 100ට ගාන අඩු කරලා නම් එනවා. ඇයි මේ දෙක සමාන වෙන්නේ? බලන්න මේ ඒකකයක දායකයයි ඒකකයක විචල්්‍ය පිරිවැයයි ඒ දෙකේ එකතුව සම වෙලාවෙම සමාන වෙනවා ඒකකයක විකුණුම් මිලට. ඒකකයක දායකයේ ඒකකයේ විචල්්‍ය පිරිවැය ඒ දෙකේ එකතුව හැම වෙලාවෙම ඒකකයක විකුණුම් මිලට සමාන වෙන නිසා මේ අනුපාත දෙකත් සමාන වෙනවා. ඇයි මේ දෙක යට තියෙන විකුණුම් මිලමයි මෙතනත් යට තියෙන විකුණුම් මිලමයි. මෙතන විචල්්‍ය පිරිවැය මෙතන දායකේ. ඒ දෙක එකතු අනිවාර්යෙන් මේක දෙන්න ඕන. එහෙනම් එකට සමාන වෙනවා. එහෙනම් අපිට මේ දෙකෙන් එකක් තියද්දි විචල්්‍ය පිරිවැය තියද්දි අපිට විචල්්‍ය පිරිවැය අනුපාතය හොයාගන්න පුළුවන් නම් දායක විකුණුම් අනුපාතය හොයාගන්න පුළුවන් නැත්නම් ලාභ පරිමාණුපාතය හොයාගන්න පුළුවන්. ලාභ පරිමාණුපාතය දන්නවා නම් විචල්්‍ය පිරිවැය අනුපාතය හොයාගන්න පුළුවන්. මේ චුට්ට ලියාගත්තද මේ ටික ලියාගත්ත නේද? ඒකකයේ විකුණුම් මිල සමානයි 50යි මේක හදලා බලන්න. ඊට පස්සේ මේ මන් ලියන්න විචල්්‍ය පිරිවැය අනුපාතය ධන ලාභ පරිමාණුපාතය ලාභ පරිමාණුපාතය නැත්නම් දායක විකුණුම් අනුපාතය සමාන වෙනවා හැම විටම එකට නැත්නම් 100ට සමාන වෙනවා. විචල්්‍ය පිරිවැය අනුපාතයේ 0.6යි
ලාභ පරිමාණුපාතය 0.4යි උත්තරේ 1යි නැත්තම් 160 ධන 140 කියලා කියන්නේ 100යි ඔය ටිකත් ඔහොම ලියා ගන්න වැදගත් වෙනවා ගණන් වලට යද්දී විචල්්‍ය පිරිවැය අනුපාතයේ ධන ලාභ පරිමාණ අනුපාතය සමානයි 1ට නැත්නම් 100% සමාන වෙනවා අපි මේ ගානෙන් සමාන වෙනවා කියලා පෙන්නනවා හදලා හරිද ලියාගෙන ඉවරද හරි සර් දායක විකුණුම් අනුපාතයේ ප්‍රතිශතයෙන් 100න් අඩු කළ විට විචාල පිරිවැය අනුපාතයේ ප්‍රතිශතය ලැබේ මේ අනුව හරි ටික අපි ලියලා ගන්න ඊළඟ සමච්ඡේද ලක්ෂය සමච්ඡේදක ලක්ෂය ව්‍යාපාරයේ මුළු ආදායම මුළු වියදමට සමාන වන ව්‍යාපාරයේ මුළු ආදායම මුළු වියදමට සමාන වන ඒ නිසාම ලාභ හෝ අලාභ නොලබන ක්‍රියාකාරී මට්ටම නැත්නම් විකුණුම් මට්ටම සමච්ඡේදක ලක්ෂය ලෙස හඳුන්වයි. මේ අනුව සමච්ඡේද ලක්ෂයේදී ලාභය හෝ අලාභය බිඳුවක් වේ. සමච්ඡේද ලක්ෂයේදී ලාභය හෝ අලාභය බිඳුවක් වේ. සමච්ඡේද ලක්ෂයේදී ලාභය හෝ අලාභය බිඳුවක් වේ. ලාභදායිත්ව කඩයිම ලෙසද මෙය හඳුන්වයි. ලාභදායිත්ව කඩයිම ලෙසද මෙය හඳුන්වනු ලබයි. හරි. සමච්ඡේද ලක්ෂය ගණනය කිරීම සමච්ඡේද ලක්ෂයේදී ආදායම වියදමට සමාන වේ. මෙහිදී ආදායම ලෙස සැලකන්නේ විකුණුම් ආදායමයි. වියදම යනු ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය එකතුවයි. සමච්ඡේද ලක්ෂයේදී ආදායම වියදමට සමාන වෙනවා. ආදායම කියලා කියන්නේ විකුණුම් ආදායම වියදම කියලා කියන්නේ ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය දෙකේ එකතුවයි. ඒ අනුව සමච්ඡේද ලක්ෂයේදී විකුණුම් ආදායම සමාන වෙනවා ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය දෙකට. ඒ කියන්නේ ආදායම වියදමට සමාන වෙනවා. විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ අපිට එනවා විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ දැන් විකුණුම් ආදායම මේ පැත්තට යද්දී මේ විචල්්‍ය පිරිවැය මෙහාට ගෙනවා. දැන් මෙහෙම ලියා ගන්න පුළුවන් නේ. සමච්ඡේද ලක්ෂයේදී හැබැයි මේක හැම වෙලාවෙම නෙමෙයි. සමච්ඡේද ලක්ෂයේදී විතරයි. සමච්ඡේද ලක්ෂයේදී විකුණුම් ආදායම සමාන වෙනවා මුළු වියදමට. මුළු වියදම කියලා කියන්නේ ස්ථාවර පිරිවැය දන විචල්්‍ය පිරිවැයට. හරිද? එහෙනම් මේක මෙහෙම ගේන්න පුළුවන් නේ. විකුණුම් ආදායම මේ පැත්තේ තියද්දී විචල්්‍ය පිරිවැය මෙහාට ගෙනවා. ගේද්දී මෙතන ධනද තියෙන්නේ එහෙනම් මෙහාට ඇදී ඍණ වෙනවා. එහෙනම් විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ අපිට එනවා ස්ථාවර පිරිවැය. විකුණුම් ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ අපිට එනවා ස්ථාවර පිරිවැය. මෙහිදී විකුණුම් ආදායම අඩු කිරීම විචල්්‍ය පිරිවැය සමාන වෙනවා සහභාගයට. ඇයි විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ මුළු විකුණුම් සහභාගී ගන්න එක ක්‍රම දෙකක් ඉස්සෙල්ලා කතා කරා කොහමද? මුළු විකුණුම් ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ අපිට එනවා සහභාගී මුළු සහභාගී. එහෙනම් සමච්ඡේද ලක්ෂයේදී සහභාගී සමාන වෙනවා ස්ථාවර පිරිවැයට. සමච්ඡේද ලක්ෂයේදී සහභාගී සමාන වෙනවා ස්ථාවර පිරිවැයට. මේ සමීකරණ ඔක්කොම මේ වෙන්නේ සමච්ඡේද ලක්ෂයේදී පමණයි. සමච්ඡේද ලක්ෂයේදී විකුණුම් ආදායම විකුණුම් වියදම මුළු වියදමට සමාන වෙනවා. මුළු වියදම කියලා කියන්නේ
ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය. එතට විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිව අඩු කරට පස්සේ ස්ථාවර පිරිවැයනවා මොකද මේක මෙහට ගන්න පුළුවන් සමීකරණයනේ එනම් විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිව අඩු කරට පස්සේ අපි ඒකර කියනවා විකුණුම් ආදායමේ විචල්්‍ය පිරිව අඩු කරට පස්ස පියකර කියනවා සහභාගී කියලා නැත්තං ස්ථාවර පිරිවැය කියලා කියන්නත් පුළුවන් මෙතන ස්ථාවර පිරිවැය ඉතුරු වෙනවානේ විචල්්‍ය පිරිවැය මෙහාට කරනවා විකුණුම් ආදායම අඩු කිරීම විචල්්‍ය පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය එහෙනම් මෙහිදී විකුණුම් ආදායම අඩු කිරීම විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ සහභාගී නැත්තම් මුළු දායකය එහෙනම් සමච්ඡේද ලක්ෂයේදී සහභාගී සමාන වෙනවා ස්ථාවර පිරිවැයට හරි ඔය ටික තේරුම් නැති කියලා හිතනවා සමච්ඡේද ලක්ෂයේ ඒකක වලින් සමච්ඡේද ලක්ෂයේ රුපියල් වලින් අපි සමීකරණ ලියා ගත්තා ඊළඟට සමච්ඡේද ලක්ෂයේ මුළු ධාරිතාවයේ ප්‍රතිශතයක් ලෙස සමච්ඡේද ලක්ෂයේ මුළු ධාරිතාවයේ ප්‍රතිශතයක් විදියට කියලා කියන්නේ සමච්ඡේද ලක්ෂයේ ඒකක වලින් ගත්ත සමච්ඡේද ලක්ෂයේ ලාභ පාඩු නැති ඒක ප්‍රමාණය නැත්නම් සමච්ඡේද ලක්ෂයේ ඒකක වලින් එන උත්තරේ ආයතනයේ මුළු ධාරිතාවය ඒකක හදන්න පුළුවන් මේකේ උපරිමයේ ඒකක 10000යි නම් මේ ගොඩනැගිල්ල ඇතුලේ හදන්න පුළුවන් ඒකකයේ මුළු ප්‍රමාණය ඒකක 10000යි නම් ඒ මුළු ධාරිතාවයෙන් බෙදනවා සමච්ඡේද ලක්ෂයේ ඒකක 5000යි නම් මුළු ධාරිතාවය 10000යි නම් 5000 බෙදීම 10000 කියලා කියන්නේ සමච්ඡේද ලක්ෂයේ මුළු ධාරිතාවයේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන් හරි සුද්ධ ලාභය කියලා කියන්නේ දැන් මේ සුද්ධ ලාභය කියන එකට මං කමන්නේ මේක චුට්ටක් කියවලාම අපි ගානකට යන් ආන්තික පිරිවැය කරන්නේදී නිෂ්පාදිතයේ පිරිවැය තීරණය කරන්නේ විචල්්‍ය පිරිවැයෙන් පමණක් ඇතුළත් කරමින්ය ආන්තික පිරිවැය කරන්නේදී නිෂ්පාදිතයේ පිරිවැය තීරණය කරන්නේ විචල්්‍ය පිරිවැය පමණක් ඇතුළත් කරමින්ය සහභාගය ලැබෙන්නේ විචල්්‍ය පිරිවැය මුළුමනින්ම ආවරණය වීමෙන් පසුවේ සහභාගය ලැබෙන්නේ විචල්්‍ය පිරිවැය ඔක්කොම ආවරණය වුණාට පස්සේ ඒ නිසා තවදුරටත් තව අනාවරණය කර ගැනීමට අවශ්‍ය වන්නේ ස්ථාවර පිරිවැය පමණයි ඒ කියන්නේ මුළු සහභාගයෙන් මුළු ස්ථාවර පිරිවැය අඩු කරාට පස්සේ අපිට එනවා ලාභය හෝ අලාභය ස්ථාවර පිරිවැය අඩු කළ පසු මුළු සහභාගයෙන් ස්ථාවර පිරිවැය අඩු කළ පසු සහභාගයෙන් යම් වටිනාකමක් ඉතුරු වන්නේ නම් ඒ ලාභයක් බවට පත්වේ සහභාගයට වඩා ස්ථාවර පිරිවැය වැඩි නම් ස්ථාවර පිරිවැයෙන් කොටසක් සහභාගයෙන් ආවරණය නොවේ එමෙන් සහභාගයෙන් ආවරණය නොවන කොටස ඒ කියන්නේ සහභාගයට වඩා ස්ථාවර පිරිවැයක් තියෙනවා ඇයි ලාභ පාඩු නැති අවස්ථාවේ බ්‍රේක් ඉවන් පොයින්ට් එකේදී ලාභ පාඩු නැති අවස්ථාවේදී නැත්තම් සමච්ඡේද ලක්ෂයේදී මුළු ස්ථාවර පිරිවැය මුළු සහභාගයට සමාන වෙනවා කියවනේ එතකොට ලාභයක් තියෙනවා නම් සහභාගයට ස්ථාවර පිරිවැයට වඩා සහභාගයක් තියෙන්න ඕන ස්ථාවර පිරිවැය ඉක්මවා සහභාගයක් තියෙනවා නම් අපිට ලාභයක් ලැබෙනවා ස්ථාවර පිරිවැයට වඩා අඩුවෙන් නම් සහභාගය තියෙන්නේ අලාභයක් ලැබෙන්නේ එහෙනම් සහභාගයේ විශාලයි සහභාගයේ විශාල මාර්ගයක විශාලයි ස්ථාවර පිරිවැය නම් ඒ කියන්නේ ස්ථාවර පිරිවැයට වඩා සහභාගයක් තියෙනවා නම් අපිට ඊතරක් කල ලාභය කියලා දක්වන්න පුළුවන් ස්ථාවර පිරිවැය නැත්නම් සහභාගයේ අඩුයි ස්ථාවර පිරිවැය විශාලයි නම් අපිට එනවා අලාභයක් හරි අපි මේ පළවෙනි ගාන හදමු බලන්න පළවෙනි ගාන හදමු නිෂ්පාදන ආයතනයක නිපදවන භාණ්ඩයක විකුණුම් මිල 200කි ඒකක විචල්්‍ය පිරිවැය 150කි කාලච්ඡේදය තුල මුළු ඒකක 60000කි පහත ඒවා ගණනය කරන්න ඒකක දායකයේ හරි දැන් ඔහොම හදන්න බලන්න ඉක්මනින් ගාන ලියා ගන්න නිෂ්පාදන ආයතනයක භාණ්ඩයක විකුණුම් මිල 200යි ඒකකයක විචල්්‍ය පිරිවැය 150යි කාලච්ඡේදයේ මුළු ඒකක 60000කි
පහත ඒවා ගන්න කරන්න පළවෙනි එක ගන්න කරන්න දැන් බලන්න ඒකකයක දායකයේ සමානයි ඒකකයක දායකයේ සමානයි ඒකකයක විකුණුම් මිල අඩු කිරීමේ ඒකකයක විචල්්‍ය පිළිවෙල ලියන්න ඒකකයක දායකයේ සමානයි ඒකකයක විකුණුම් මිල අඩු කිරීම ඒකකයක දායකය ඒකකයක විචල්්‍ය පිළිවෙල හරිද එතන කීයක් එනවද ඒකකයක දායකයේ ඒකකයේ විකුණුම් මිල 200යි විචල්්‍ය පිළිවෙල 150යි අඩු කරපුවාම දායකය එනවා කීයද දායකයේ රුපියල් 50යි හදන්න ඕනද බෝඩ් එක ඇහෙන්නේ නැතු කියන්නේ පැහැදිලි නෑ සර්. පැහැදිලි නැතු කියන්නේ විනාඩියක් ඉන්න බං හරි දැන් මොකද ඇහෙනවද දැන් ටිකක් හරි සර්. හරි දැන් ටිකක් හරි හරි මේ ගාන ඉක්මනින් ලියා ගන්න පොඩ්ඩක් බලන්න හරි ඒකකයක දායකයයි මුළු දායකයයි දායක විකුණුම් අනුපාතයයි විචල්්‍ය පිළිවෙල අනුපාතයයි ගන්න කියලා කියනවා අපි හදමු බලන්න හරි අපිට ඉස්සල්ලාම අහනවා ඒකකයක දායකය අපිට ඒකකයක විකුණුම් මිල 200යි ඒකකයේ විචල්්‍ය පිළිවෙල 150යි නිෂ්පාදනය කරනවලු නැත්නම් විකුණනවලු ඒකක 60000ක් අපිට පළවෙනි එකකින් අහන්නේ මොකද්ද ඒකකයක දායකය ඒකකයක දායකයේ සමානයි ඒකකයක විකුණුම් මිල අඩු කිරීම ඒකක විචල්්‍ය පිළිවෙල ඒකකයක දායකය හොයාගත්ත හැකි ඒකකයක විකුණුම් මිල 200යි අඩු කිරීම 150යි විචල්්‍ය පිළිවෙල ඒකක දායකයේ රුපියල් 50යි ඒකක දායකයේ රුපියල් 50යි පළවෙනි කොටස ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා මුළු දායකයේ දෙවෙනි කොටසෙන් අහනවා මුළු දායකයේ මුළු දායකය මුළු දායකය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මුළු දායකය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා පළවෙනි එක තමයි
මුළු විකුණුම් වටිනාකම අඩු කිරීම මුළු විචල්්‍ය පිරිවැය මුළු විකුණුම් වටිනාකම අඩු කිරීම මුළු විචල්්‍ය පිරිවැය මුළු විකුණුම් ආදායම හොයාගන්න පුළුවන් ඒක 60,000ක් නිපදවනවා නම් ඒක 60,000 විකුණනවා නම් එකක් 200ක් නම් විකුණන්නේ මුළු විකුණුම් ආදායම හොයාගන්න පුළුවන් 60,000 ගුණ කිරීම 200යි මුළු විචල්්‍ය පිරිවැයත් හොයාගන්න පුළුවන් එකකට 150 යනවා නම් විචල්්‍ය පිරිවැය සමානයිනේ එහෙනම් එකකට 150 නම් විකුණන්නේ 60,000 නම් 150 ගුණ කිරීම 60,000 කියලා මුළු විචල්්‍ය පිරිවැය හොයාගෙන මුළු විකුණුම් ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරලා අපිට මුළු දායකය හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තව ක්‍රමයක් තියෙනවා ඊට වැඩිය ලේසි ක්‍රමයක්. ඒකක දායකය ගුණ කිරීම විකුණුම් ප්‍රමාණය ඒකක දායකයේ රුපියල් 50යි ගුණ කිරීම විකුණුම් ප්‍රමාණය 60,000යි. එතන 60,000යි කියලා කියන්නේ ලක්ෂ 6යි 6 ගුණ කිරීම ලක්ෂ 12යි ලක්ෂ 6යි ලක්ෂ 30යි නේද? මුළු දායකයේ ලක්ෂ 30ක් වෙනවා නේද? ලක්ෂ 6යි ලක්ෂ 6ව 5 6ව 5 ලක්ෂ 30යි. මුළු දායකයේ ලක්ෂ 30යි. ඊළඟට හැවුවා දායක විකුණුම් අනුපාතය. තුන්වෙනි කොටසේ දායක විකුණුම් අනුපාතය අපිට හදාගත්ත හැකි දායක විකුණුම් අනුපාතය නැත්තම් මේකට තව නමක් අහන්න පුළුවන් දායක විකුණුම් අනුපාතය නැත්තම් සහභාග විකුණුම් අනුපාතය කියලා අහන්නත් පුළුවන්. දායක විකුණුම් අනුපාතය සමානයි ඒකක දායකය බෙදීම ඒකක විකුණුම් මිල ඒකක දායකයේ බෙදීම ඒකක විකුණුම් මිල ඒකක දායකයේ අපිට ආවා රුපියල් 50ක් ඒකක විකුණුම් මිල රුපියල් 200යි. සීයට 25යි. දායක විකුණුම් අනුපාතේ නැත්තම් සහභාග විකුණුම් අනුපාතේ සමානයි ඒකක දායකයේ බෙදීම ඒකක විකුණුම් මිල නැත්තම් මුළු දායකයේ බෙදීම මුළු විකුණුම් ආදායම ගන්නත් පුළුවන්. දෙකම එකයි ඉන්නේ. ඒකක දායකයේ 50යි ඒකක විකුණුම් මිල 200යි. ඒ කියන්නේ 50 බෙදීම 200යි කියලා කියන්නේ දශම 4න් 1යි 4න් 1යි කියලා කියන්නේ 125යි. ඊළඟට හතරවෙනි කොටසෙන් අහනවා විචල්්‍ය පිරිවැය අනුපාතය. විචල්්‍ය පිරිවැය අනුපාතය හොයාගත්ත හැකි ඒකක විචල්්‍ය පිරිවැය බෙදීම ඒකක විකුණුම් මිල ඒකක විචල්්‍ය පිරිවැය බෙදීම ඒකක විකුණුම් මිල. එහෙම නැත්තම් තව ක්‍රමයක් තියෙනවා ඔයාලට මතක් වෙන්න ඕන විචල්්‍ය පිරිවැය. දැන් අපි දන්නවා දායක විකුණුම් අනුපාතය. දායක විකුණුම් අනුපාතයයි විචල්්‍ය පිරිවැය අනුපාතය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියනවා මේ දෙකේම එකතුව එකට සමාන වෙනවා නැත්නම් 100ට සමාන වෙනවා. එහෙනම් විචල්්‍ය පිරිවැය අනුපාතය හොයාගත්ත හැකි එකෙන් අඩු කරනවා දායක විකුණුම් අනුපාතය. එක අඩු කිරීම දායක විකුණුම් අනුපාතය 25යි 0.25යි එහෙනම් 0.75යි නැත්නම් 175යි. 175යි විචල්්‍ය පිරිවැය අනුපාතය. විචල්්‍ය පිරිවැය අනුපාතය එකෙන් අඩු කිරීම දායක විකුණුම් අනුපාතය. එතකොට එක අඩු කිරීම දායක විකුණුම් අනුපාතය 0.25යි. නැත්නම් එතන 0.75යි නැත්නම් 175යි. හරි. ඔය කොටස් තුන තමයි අහලා තිබ්බේද නේද? හදාගත්තානේ.
have, අන්නේද අන්නේද හරි පොඩි ගානක් තිබ්බේ ඒක අපි හැදුවා ඊළඟට පහත වගුවේ හිස්තැන් පුරවන්න පහත වගුවේ හිස්තැන් පුරවන්න බලමු හිස්තැන් පුරවන්න බලමු විකුණුම් මිල 80යි ඒකකයක විචල්්‍ය පිරිවෑ 60යි එහෙනම් දායක විකුණු අනුපාතය අපිට හදාගත්ත හැකි දායක විකුණු අනුපාත සමානයි ඒකකයක දායකයේ බෙදීමේ ඒකකයක විකුණුම් මිල ඒකකයක දායකයනවා දායකයේ 80 හොයන්න විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිව අඩු කරපුවාම 80න් 60ක් අඩු කරපුවාම 20යි ඒකකයක දායකයේ 20යි ඒකේ විකුණුම් මිල 80යි එහෙනම් 20 බෙදීම 80 කියන්නේ දායක අනුපාතයේ 20 බෙදීම 80 කියලා කියන්නේ 100ට 25යි විචල්්‍ය පිරිව අනුපාතය එකකින් 125ක් අඩු කරලා 165යි මේ වගෝ ලියා ගන්න පොඩ්ඩක් මේ ලියාගෙන හදන්න බලන්න ටිකක් හිතලා මේක හරියට ගොඩක් වැදගත් වෙනවා මේ වගුව තනියෙන් පොඩ්ඩක් හදා ගන්න පුළුවන් නම් මේවා අතර තියෙන සම්බන්ධතාවය හරියට අවබෝධ කරගත්තොත් අපිට ගානක් හදන්න ලේසි වෙනවා මේ වගුව ඉක්මනින් ගාගෙන විනාඩියක් කරන් විනාඩියක් කරන් මේ වගුව ඉක්මනින් ගහගන්න
හොයාගත්ත නේද? සර් පැහැදිලි නෑ කියන එක. පේපර් පොත ගන්නකො පොඩ්ඩක්. පේපර් පොත සර්. ඔව් පොඩ්ඩක් ගන්නකො. පාස් පේපර්ස් එක නේද? ඔව් පාස් පේපර්. හරි සර්. හරි පේපර් දැන් කියන එක පැහැදිලිද? නෑ සර් තාම කැඩි කැඩි ඇහෙන්නේ. හරි 2015 පේපර් එකේ 2015 පේපර් එකට යන්න. කෙටි ප්‍රශ්න වල 29 තෝරා ගන්න. මේකත් තමයි. හරි.
තවම ඇහෙන්නේ නැහනේ. ඇහෙන්නේ නැහැ සර් කියන එක පැහැදිලි නෑ. හරි. එහෙමනම් ඔය සමීකරණ ටික දැන් චුට්ටක් බලා ගන්න. අපි ආයේ මේ දවස් දෙක තුන ඇතුළත වෙන දවසක් ගමු. මොකද සර්? සමීකරණ ටික හොඳට බලන්න. ඇහෙන්නේ නේද? මොකද්ද සර් කියන එක ඇහෙන්නේ නැහැ නේ. මැසේජ් එක පේනවද මෙතන සෙවන එක? ඔව්.